නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදුහිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. පළමු කොට ගුරුදේවෝත්තම කල්යාණ මිත්‍ර අපගේ පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, අද දවසේ මේ ධම්මෝසද සද්ධර්ම දේශනාව සඳහා බැතිබර අනුග්‍රහය දරන්නේ පින්වත් සුරංග බණ්ඩාර මහත්මයා සහ මාධවී ෆොන්සේකා මහත්මිය යන පින්වතුන්ලා විසින්. ඒ පින්වතුන්ලාගේ දායකත්වයෙන් අද ඔබට තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළ සියලු රෝග නසාලන ඖෂධය වූ ශ්‍රී සද්ධර්මය අහන්ට ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ ලස්සන ගාථාවක් දේශනා කළ ධම්මපදයේදී. යෝ සහස්සං සහස්සේන සංගාමේ මානුසේ ජිනේ. මනුස්සෙක් යුද්ධ 1000ක් කරලා ඒ යුද්ධ 1000ෙන්ම ජය ගන්නවා. ඒකංච ජෙය්‍ය අත්තානං. නමුත් යම් කෙනෙක් තමාව ජය ගන්නවා. සවේ සංගාම ජුත්තමෝ. ඒක තමයි කියනවා උතුම්ම ජයග්‍රහණය. කුමන ජයග්‍රහණයද? තමාව ජය ගැනීම. මේ ලෝකේ දුෂ්කරම දේ තමාව ජය ගැනීමයි. යුද්ධ 1000ක් කරලා ඒ යුද්ධ 1000න් ජය ගන්න එක නෙමෙයි අමාරු වැඩේ. අමාරුම දේ තමාව ජය ගැනීම. තමාව ජය ගන්නවා කියලා කියන්නේ මොකද්ද පින්වතුනේ? ජීවිතය සුවපත් කර ගැනීම. යුද්ධ 1000ක් කරත් මිනිසෙකුගේ ජීවිතය සුවපත් වෙන්නේ නැහැ. හැබැයි යම් කෙනෙක් තමන්ගේ ජීවිතය සුවපත් කරගත්තොත් අන්න ඔහු තමාව දින්නා. තමාව ජයගත්තා. තමාව ජයගන්නට නම් ජීවිතය අවබෝධ කරගන්නට නම් ඒ කෙනා තමුන්ගේ ජීවිතේ වැහිලා තියෙන අවිද්‍යාවෙන් ගලව ගන්න ඕන කියලා අපි මේ ධම්මෝසද වැඩසටහනේ මේ විචේහාරය කියන විභංගය ඉගෙන ගන්නවා. නෙත්තිප්පකරණය කියන පොත් වහන්සේ ඇසුරු කරා. එතකොට අපිට ඉගෙන ගන්න ලැබුණා ජීවිතේ වහගෙන තියෙනවා අවිද්‍යාවෙන්, අනවබෝධයෙන්. මේ අනවබෝධයෙන් අවිද්‍යාවෙන් අපේ ජීවිතේ ගලවා ගත්තොත් ආන්නේ කෙනාට තමයි ජීවිතේ දිනන්න පුළුවන්නේ. එනිසානේ ජීවිතේ දිනු උතුමන්ට අපි කියන්නේ රහතන් වහන්සේලා කියලා. ඒ රහතන් වහන්සේලා කෙලෙස් සටනින් ජයගත්තා. කෙලෙස් සටනින් ජයගත්ත රහතන් වහන්සේලාගේ ජීවිත හරි සුන්දරයි. ඒ නිසාම ඒ සොඳුරු ජීවිත ඇති රහතන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ හරි ලස්සන වචනයක් ධර්මයේ වදාලා. සංගාම ජිත් යුද්ධේ දිනු අය. යුද්ධේ දිනු අය කියලා කියන්නේ කාටද? රහතන් වහන්සේලාට. එක සිද්ධියක් තියෙනවා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ
ඕක සිද්ධ වුණේ සෙවැත් නුවර. සෙවැත් නුවර හිටිය පින්වතුනේ හොඳට ධනවස්තුව තියෙන සිටු කුමාරයෙක්. සිටු කුමාරයා මේ සිදුවීම වෙනකොට විවාහ වෙච්චි අලුත වැන්ද විතරයි. විවාහ වෙලා තමන්ගේ ප්‍රිය බිරිඳත් එක්ක සතුටින් ජීවිතය ගත කරනකොට බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් අහන්න ලැබුණා මේ කුමාරයාට. අහලා හිත පැහැදුනා. හිත පැහැදුනාට පස්සේ ඉතින් ගිහි ගෙදර හිත රැඳෙන්නේම නැහැ. තමන්ගේ බිරිඳට ඇවිල්ලා කිව්වා සොඳුරී මම මේ සිටු මන්දිරයේ රැස් කරලා තියෙන වස්තුවෙන් ඔයාට ජීවිත කාලෙම හොඳට කාලා ඇඳලා ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසා මං නෑ කියලා දුකක් හිතන්න එපා. ඔයා සන්තෝෂ විදිහට ජීවත් වෙන්න මට මහාන වෙන්න ඕනමයි කිව්වා. ඉතින් අඬලා දොඩලා කොහොම හරි අවසරය ගත්තා. අවසරය අරගෙන මේ සිටු කුමාරයා ඔන්න රහතන් වහන්සේලාගේ ධජය වන සිවුර පොරෝගන්ට වාසනාව ලැබුවා. දැන් ස්වාමීන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේ දැන් ඒ කාලේ පින්වතුන් අහලා තියෙනවනේ චාරිකාවේ වඩිනවනේ ස්වාමීන් වහන්සේලා. මේ ස්වාමීන් වහන්සේ තනි ස්වාමීන් වහන්සේටත් එක්ක චාරිකාවේ වැඩියා. එතකොට සෙවැත් නුවරින් ගොඩාක් ඈතට දැන් ලංකාව වගේ නෙවෙයි ඉන්දියාව මේ යොදුන් දහස් ගණන් දුර නගරවලට ඒ ස්වාමීන් වහන්සේලා වඩිනවා. ආයේ පණිවිඩයක්වත් මොකක්වත් ලැබෙන්නේ නැහැ. මේ ස්වාමීන් වහන්සේ වැඩම කළාට පස්සේ බිරිඳ දන්නේ මේ ස්වාමීන් වහන්සේ ගිහි කාලේ ඉන්නකොට ඒ ස්වාමීන් වහන්සේ නිසා Tamanට දරුවෙක් කුසේ පිළිසිඳගෙන. ඉතින් මේ බිරිඳ දරු පැටියව වැදුවා. කාලේ ගත වුණා. දැන් ওই චාරිකාවේ වඩිමින් අර ස්වාමීන් වහන්සේ ආයෙ වතාවක් සෙවැත් නුවරට වැඩම කළා. ඔය සෙවැත් නුවරට වැඩියා කියන එක මේ කාන්තාවට ආරංචි වෙන්න කලින් සෙවැත් නුවර හිටපු වෙන ගෑනු කෙනෙකුට දැක ගන්න ලැබුණා මේ ස්වාමීන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. ඉතින් මේ කාන්තාව ඇවිල්ලා අර සිටු දේවියට කියනවා ඔහෙගේ මිනිස්සයා අන්න ඇවිල්ලා සෙවැත් නුවරට. අනේ මේ අහිංසක දරු පැටියට තාත්තෙක්වත් නැහැ. අනේ උඹලා වගේ ගෑනු කියලා ලැජ්ජ කළා. එතකොට අර කාන්තාවට බොහෝම දුකක් හටගත්තා. මේ කාන්තාව හිතට අදිෂ්ඨානයක් ඇති කරගත්තා මං කොහොම හරි මගේ මිනිස්සයව ආයෙ ගෙදර එක්කිනවා. දරු පැටියවත් වැඩාගෙන පින්වතුනේ සෙවැත් නුවරට යනවා ජේතවනාරාමෙට. ජේතවනාරාමෙට වැඩලා මේ බලනකොට හැම ගහක් මුලම ස්වාමීන් වහන්සේලා වාඩි වෙලා ඉන්නවා භාවනා කරනවා. ඇයට අඳුර ගන්න පුළුවන් වුණා. පපුව හොස් ගාලා ගියා. ඇයි තමන්ගේ ප්‍රිය ස්වාමියා කිහි කාලේ ඔහුගේ තිබුණ දිග කේශ කලාපේ සම්පූර්ණයෙන්ම කපලා අයින් කරලා. ඔහුගේ තිබුණ ඝන රැවුල සම්පූර්ණයෙන් කපලා අයින් කරලා. අර ලස්සනට පැලඳගෙන හිටපු ආභරණ මොකවත් නැහැ. ගහක් මුල වාඩි වෙලා ඉන්නවා. හිතට ලොකු සංවේගයක් හටගත්තා. හිත දැඩි කරගෙන ඇය අර ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා ටිකක් සැරට කතා කළා. "ඒයි" කිව්වා. එතකොට අර ස්වාමීන් වහන්සේ ඇස් දෙක අරිනවා. මේ කාන්තාව අර දරු පැටියව පෙන්නලා කියනවා "ඒයි මේ ඔහේගේ දරුවා. ඔහේගේ දරුවා ඔහේ තියාගන්නවා" කියලා අර දරුවව අතෑරියා බිම. දරුවා බිම අතෑරියම මේ පොඩි එකා මර හඬ දීලා කෑ ගහන්න පටන් ගත්තා. ඒ කෑ ගහනකොට අර ස්වාමීන් වහන්සේට මේක හරි හිරිහැරයක්. සාමාන්‍ය මිනිසෙකුට වෙන කෙලෙස් සහගත කල්පනා මොකුත් දැන් මේ ස්වාමීන් වහන්සේගේ හිතේ හටගන්නේ නැහැ. ඇයි පින්වතුනි හටගන්නේ නැත්තේ? යුද්ධේ දිනලා. යුද්ධ 1000ක් දිනපු රජෙක් හිටියා කියලා හිතමු එතන වාඩි වෙලා. ඒ රජාටත් උණු වෙනවා, කැරකෙනවා, ඔක්කොම වෙනවා. අනේ කොච්චර වුණත් මගේ බිරිඳ නෙමෙයි. කොච්චර වුණත් මං හින්දා හම්බෙච්ච දරු පැටිය නෙමෙයි කියලා කෙලෙස් සහගත කල්පනා එනවා යුද්ධ 1000ක් දිනුව මිනිහටත් උතන. හැබැයි මෙතන වැඩ හිටියේ කෙලෙස් යුද්ධයේ ජයගත් තමාව දිනු මුනිවරයෙක්. රහතන් වහන්සේ නමක්. ඒ රහතන් වහන්සේ ආයේ දැස පියා ගන්නවා.
දැස පියාගෙන තමන්ගේ හිත හොඳට එකඟ කරගෙන සමාධියට සම්වැදුණා. දැන් අර දරුවා අඬනවා. අම්මට ඇහෙනවා ඈතට අර දරුවා අඬනවා. ආයෙ වතාවක් ආවා. අර දරු පැටියව වඩා ගත්තා. වඩාගෙන මේ S2 පියාගෙන ඉන්න ස්වාමීන් වහන්සේගේ මූණට කිව්වා ඔහේ කිසි හිතක් පපුවක් නැති මිනිහෙක් කියලා බැනලා හැරිලා යන්න ගියා. මේ බඳු රහතන් වහන්සේලා මෙලොවට බිහි කළ ශාස්ත්‍රුන් වහන්සේ දෙව්රම් විහෙරේ ඉඳලා මේක දකිනවා. බුදුරජාණන් වහන්සේ උදානයක් පහල කරා. ඇය ළඟට ආවා කියලා අමුතු ඇල්මක් හටගත්තේ නෑ. අනේ මගේ බිරිඳ මාව බලන්ට ඇවිල්ලා කියලා. ඇය සැර කරලා ආයේ හැරිලා ගියා කියලා දුකක් හටගත්තේ නෑ. ඒ තමයි කෙලෙස් යුද්ධයේ දිනු අයගේ හැටි. ඒ කෙලෙස් යුද්ධයේ දිනු ශ්‍රාවක පුත්‍ර රත්නය සංගාමජී. ඒ සංගාමජී මහරහතන් වහන්සේ. පින්වතුනි ඒ තමයි ධර්මයක් තුළින් උපදවා දෙන සුවපත් ජීවිතේ. අකම්පිත ජීවිතේ. ඒ අකම්පිත ජීවිතේ ඒ සැපේ උපදින්නේ ඥානය නිසා. කුමක් නිසාද ජීවිතේ සැපවත් වෙන්නේ? ඥානය තිබීම නිසා. අඥානකම නිසා මේ සත්‍යය අනන්ත දුකටපත් වෙනවා. ඒ අඥානකම මේ ලෝකේ තියෙන වෙන කිසිම විශේෂයකින් නසන්න බෑ. අපි දුමු අඥානකම නසන්න කියලා කෙනෙක් මේ බටහිර විද්‍යාව ඉගෙන ගත්තා කියලා තව අඥාන වෙනවා මිසක් අඥානකමෙන් බේරෙන්න බෑ. අඥානකම නසන්න කියලා වෙන අතේපය ශිල්පයක් ඉගෙන ගත්තා කියලා අඥානකම නසන්න බෑ. අඥානකම නසන්න තිබෙන්නේ අවිද්‍යා ඝන අන්ධකාරයේ අනවබෝධය නසාගෙන බුදුරජාණන් වහන්සේ අවබෝධ කොට මහා කරුණාවෙන් දේශනා කරපු ධර්මය ඉගෙනගෙනමයි. ඒ ධර්මය ඉගෙන ගන්න කෙනාට ඥානය උපදිනවා. ඒ ඥානය පස් අයුරකින් තේරුම් ගත යුත්තේය. ඕන පොත් වහන්සේ කියලා දෙනවා. ඒ ඥානය ආකාර පහකට තේරුම් ගන්නට ඕන කියනවා. ඒ ආකාර පහ මොනවද? පළවෙනි එක තමයි අභිඥා. අභිඥා කියලා කියන්නේ විශිෂ්ට වූ අවබෝධය. ඒ ලබන ඥානයේ එක අංගයක් තමයි විශිෂ්ට වූ අවබෝධය. ඒ විශිෂ්ට වූ අවබෝධය කියලා කියන්නේ මොකද්ද පින්වතුනි? සත්‍ය ස්වභාවයේ දකිනා ඥානය. ඒට ධර්ම පටිසම්භිදාවත් අර්ථ පටිසම්භිදාවත් අයත් වෙනවා කියනවා. මේන්න මේකට කියනවා විශිෂ්ට වූ අවබෝධය. දැන් විශිෂ්ට වූ අවබෝධයට පත් වෙච්චි කෙනා ඒ ඥානය ලබනකොටම දන්නවා. දුක කියන එක අවබෝධ වෙන්නේ පිරිසිඳ අවබෝධ කරන අවස්ථාවේදී. දුක ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දුක පිරිසිඳ දකින්න ඕනා කියලා. ආන්නේ දුක පිළිබඳව ධර්මයත් අර්ථයත් දෙකම දන්නේ විශිෂ්ට වූ අවබෝධයෙන්. එහෙමනම් පින්වතුන් ධර්මය අහපු අය විදිහට පින්වතුන්ට සිහිපත් කරගන්න පුළුවන්. දුකේ හේතුව දුක්ඛ සමුදයට මොකද කරන්න තියෙන්නේ? දුක්ඛ සමුදය ප්‍රහාණය කරන අවස්ථාවේදී තමයි අවබෝධ වෙන්නේ. දුක්ඛ සමුදය වන තෘෂ්ණාව ප්‍රහාණය කරන වෙලාවේ ඒ ආර්ය සත්‍ය අවබෝධ කළා. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව දුක නසන ප්‍රතිපදාව වැඩිමේ අවස්ථාවේදී තමයි වඩා නිම කළ අවස්ථාවේදී තමයි කියන අවබෝධ වෙන්නේ. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය දුක නිරුද්ධ වීම හෙවත් නිවන සාක්ෂාත් කරන අවස්ථාවේදී කියනවා අවබෝධ වෙන්නේ. ආන්න ඒකට කියනවා විශිෂ්ට වූ අවබෝධය. ඒ තමයි ඥානයේ එක ආකාරය. ඥානයේ දෙවෙනි ආකාරය පරිඥා. පළවෙනි එක අභිඥා, දෙවෙනි එක පරිඥා. පරිඥා කියලා කිව්වේ පිරිසිදු දකින්නවා කියන එක. මොනවද පිරිසිදු දකින්නේ? මේ කුසල්ය මේ අකුසල්ය ඕන්න කෙනෙක් ජීවිතේ අවබෝධ කරගන්නවා නම් එයාට තියෙන්න ඕන දේ මෙවුවා කුසල් මෙවුවා අකුසල් කියලා අඳුන ගන්න ඕන. මේවා වැරදි සහිත දේ මේවා නිවැරදි දේ කියලා අඳුන ගන්න ඕන. මේ පව් මේ පින් කියලා අඳුන ගන්න ඕන. මේවා තමයි පුරුදු කරන්න ඕන. මේවා තමයි බැහැර කළ යුත්තේ අඳුන ගන්න ඕන. මේන්න මේ විදිහට දන්නවා නම් ඒ දන්න දෙයින් තමයි කියනවා
අර්ථයක් උපද්දන්නේ, ප්‍රතිඵලයක් උපද්දන්නේ. යම් කෙනෙක් හරියට දන්නේ නැත්නම් පින්පව්, කුසල් අකුසල්, හොඳ නරක, කළ යුත්තේ නොකළ යුත්තේ එයාට ජීවිතාර්ථයක් උපදව ගන්න පුළුවන්කම නැහැ. හැබැයි පින්වතුනි හිත පහදව ගන්න මේවා කුසල්ය මේවා අකුසල්ය, මේවා හොඳය මේවා නරකය, මේවා පින්ය මේවා පව්ය කියලා මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ පහදනවා ඇරෙන්ට වෙන කෙනෙකුගෙන් අපට අහන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා හිත පහදවා ගත යුත්තේ කුමක් කෙරෙහිද? හැමතිස්සෙම ශාස්ත්‍රීය සම්පත්තිය කෙරෙහි, ශාස්ත්‍රූන් වහන්සේ මුණ ගැහිම කෙරෙහිමයි හිත පහදව ගත යුත්තේ. ඒක තමයි කියන අවබෝධයේ දෙවෙනි ස්වභාවය, පිරිසිඳ දැකීම. පිරිසිඳලත් අවබෝධය ඇති වූ විට තවත් 3 ධර්මයක් ඉතුරු වෙයි. බලන්න ඥානයේ තියෙන ඊළඟ කරුණු 3. එකක් කියනවා පහාණං. ප්‍රහාණය කළ යුතු දේ කුමක්ද කියලත් ඥානයේ තියෙන කෙනාට තේරෙනවා. ප්‍රහාණය කළ යුත්තේ මොනවද? යේ අකුසල. අකුසල තමයි ප්‍රහාණය කළ යුත්තේ. ප්‍රහාණය කරනවා කියලා කියන්නේ නැත්තරම නැති කරනවා, අයින් කරනවා. අයින් කළ යුත්තේ ජීවිතෙන් ඉවත් කළ යුත්තේ මොනවද පින්වතුනි? යමක් අකුසල්ද ඒ අකුසල් තමයි ඉවත් කළ යුත්තේ. ඊළඟ එක භාවනා. ඥානයේ 4 වෙනි ආකාරය තමයි එයා දන්නවා වඩන්න ඕන මොනවද? දැන් ප්‍රහාණය කළ යුත්තේ අකුසල්, වැඩි යුත්තේ මොනවද? යේ කුසල. යමක් කුසල්ද ඒ කුසල් වැඩි යුතුයි. ඕකනේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ශ්‍රාවකයාට යථාපි පුප්පරා සිම්හා කෛරා මාලා ගුණේ බහුම් ඒවං ජාතේන මච්චේන කත්තබ්බං කුසලං බහුම් කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. මේ මනුස්ස ලෝකේ උපන්න මිනිසයා තමන්ගේ ජීවිතේ කුසල් රැස් කරගන්න ඕන කිව්වා හරියට දක්ෂ මල්කාරයෙක් තමන්ගේ මල් මාලයේ සරසා ගන්නට මල් හොයාගෙන යනවා වගේ කුසල් හොයාගෙන යන්න ඕන කිව්වා. එතකොට වැඩි යුත්තේ මොකක්ද කියලත් ඔහුට ඥානය තියෙනවා. වැඩි යුත්තේ කුසල්ය. අවසාන එක තමයි ඥානය තියෙනවා. සාක්ෂාත් කළ යුත්තේ කුමක්ද? සාක්ෂාත් කළ යුත්තේ යම් අසංකතයක් ඇද්ද? ඒ අසංකතයයි. අසංකතය කියලා කිව්වේ නිවන. නිවන කියන එකේ තියෙන සැනසෙල්ල. ඇයි නිවනේ පින්වතුනේ සැනසෙල්ල තියෙන්නේ? න උප්පාදෝ පඤ්ඤායති. නිවන තුල නිවන උපදිනවා කියා එකක් නැත. එහි උපතක් නැත. දැන් මේ උපතක් නිසා නේද කල කෝලාහල ඔකොම ටික. එහි උපතක් නැත. න වයෝ පඤ්ඤායති. වෙනසීමක් නැත. න ඨිතස් අඤ්ඤතත්තම් පඤ්ඤායති. එහි පවතින දේ තුල වෙනස් වීමක්ද නැත. ආනේ නිර්වාණය තමයි කියනවා සාක්ෂාත් කළ යුත්තේ. එතකොට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන කුසල් අකුසල් හොඳට වටහාගෙන අකුසල් ප්‍රහාණය කරලා කුසල් වඩලා නිවන සාක්ෂාත් කරන්නට නම් කෙනෙකුගේ ජීවිතය තුළ මූලිකව උපදවා ගත යුතු ගුණ 5ක් තිබෙනවා. ඒ ගුණ ධර්ම 5 උපදව ගන්නට ඕන. ඒ ගුණ ධර්ම 5 තමයි වඩන්නට ඕන. ඒ ගුණ ධර්ම 5 උපදව ගැනීමත් ඒ ගුණ ධර්ම 5 වැඩිවීමත් කියනවා ධර්මයේ හැසිරීම. මොනවද ඒ ගුණ ධර්ම 5? අපි අහලා තියෙනවා. පළවෙනි එක තමයි ශ්‍රද්ධා ඉන්ද්‍රිය. ඊළඟ එක වීරිය ඉන්ද්‍රිය. තුන්වෙනි එක සති ඉන්ද්‍රිය, සිහිය නම් වූ ඉන්ද්‍රිය. ඊළඟ එක සමාධි ඉන්ද්‍රිය, චිත්ත ඒකාග්‍රතාවේ නම් වූ ඉන්ද්‍රිය. අවසාන එක ප්‍රඥා ඉන්ද්‍රිය, ප්‍රඥාව නම් වූ ඉන්ද්‍රිය ධර්මය. එතකොට මේ ඉන්ද්‍රිය ධර්ම 5 ජීවිතේ උපදව ගන්නත් ඕන කියනවා. ඒ ඉන්ද්‍රිය ධර්ම 5 දියුණු කරන්නත් ඕන කියනවා. එහෙමනම් අපි අපේ ජීවිතේ ජය ගන්න කැමති නම් මුලින්ම මේ ඉන්ද්‍රිය ධර්ම, මේ ගුණ ධර්ම අපේ ජීවිතේ ඉපදෙන්න එපයි. ඉන්ද්‍රිය ධර්ම තියනවාද නැද්ද කියලා කොහොමද බලාගන්නේ? අන්න බලන්න මේ පොත් වහන්සේගේ හරි ලස්සනට මේක විස්තර වෙනවා. එහිලා ශ්‍රද්ධා ඉන්ද්‍රිය කොතෙන්හි දැක්ක යුත්තේද?
ශ්‍රද්ධාව තමන් ගාව තියෙනවාද කියලා කොහොමද බලාගන්නේ? සෝවාන් ඵලයටපත් වූ කෙනෙකු තුළ පිහිටන බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නය කෙරෙහි ඇති නොසෙල්වෙන ප්‍රසාදය යන කරුණු තුනත් ආරේකාන්ත සීලය නම් වූ කරුණක් තිබේද මේ සෝතාපට්ටි අංග 4 තුලය. ශ්‍රද්ධාව බලන්න තියෙන්නේ කොහේද? බුදුරජාණන් වහන්සේ ගැන හොලවන්ට බැරි ප්‍රසාදයක් මං ළඟ තියෙනවද? ධර්මයේ ගැන කාටවත් හොලවන්න බැරි ප්‍රසාදයක් මගේ ළඟ තියෙනවද? ශ්‍රාවක සංගරුවන ගැන කාටවත් හොලවන්න බැරි ප්‍රසාදයක් මං ළඟ තියෙනවද? මගේ සීලය ආරේකාන්ත සීලයක්ද කියලායි බලන්න තියෙන. වෙන කොහෙන්වත් ශ්‍රද්ධාව බලන්න බෑ. ශ්‍රද්ධාව බලන්න තියෙන්නේ තමන් ළඟ තෙරුවන් කෙරෙහි ප්‍රසාදය තියෙනවාද? තමන් ළඟ හොඳට ආරක්ෂා කරන සීලයක් තියෙනවද? මෙන්න මේකෙන් තමයි ශ්‍රද්ධාව බලාගන්න තියෙන්නේ. අපි ගාව එතකොට මේ ධර්මයට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්ම කැඩපත කියලා. කැඩපතෙන් තමන්ට තමාවම බලාගන්න පුළුවන්. කැඩපතින් අපිට බෑනේ වෙන කෙනෙක්ව බලන්න. කැඩපතින් අපි කරන්නේ අපිවම බලාගන්න එක. අපේ ළඟ ශ්‍රද්ධාව තිබෙනවාද කියලා අපිට බලන්න තිබෙන්නේ මේ සෝතාපට්ටි අංග කොහොමද තමන්ගේ ජීවිතේ පිහිටලා තියෙන්නේ කියලා බලා ගැනීමෙන්. ඊළඟට විරිය ඉන්ද්‍රිය. වීරිය කියන එක කොතැන්හි දැක්ක යුත්තේද? සතරක් වූ සම්‍යක් ප්‍රධාන වීරිය තුලය. වීරිය දකින්න තියෙන කොහෙද? සතර සම්‍යක් ප්‍රධාන වීරිය. සතර සම්‍යක් ප්‍රධාන වීරිය කියලා කිව්වේ නෝපන් අකුසල් නෝපදවන්ට තියෙන වීරිය. නෝපන් කුසල් උපදවා ගන්න තියෙන වීරිය. උපන් අකුසල් ප්‍රහාණය කරන්න තියෙන වීරිය. උපන්නා වූ කුසල් රැක ගනිමින් වඩන්න තියෙන වීරිය. ආන්නේ සම්‍යක් ප්‍රධාන තමන් ගාව තියෙනවද කියලා බලන්න ඕනේ කියනවා. බුදුරජාණන් වහන්සේ මේ වීරිය හරියට වර්ණනා කළානේ. බුදුරජාණන් වහන්සේ එක තැනක දේශනා කළා, පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ තුල කරුණු දෙකක් තිබුණා කියනවා. ඒ කරුණු දෙක නිසා තමයි කියනවා තථාගතයන් වහන්සේ ජීවිතාර්ථය ලැබුවේ. ඒ කරුණු දෙක තමයි කුසල් දහම් තුල නොසෑහීමකට පත්වීමක් ඇද්ද? වීරියේලා පසු නොබසිනා බවක් ඇද්ද? මේන්න මේ කරුණු දෙක නිසා බුදුරජාණන් වහන්සේ ජීවිත අවබෝධය ලැබුවා. මොනවද ඒ කරුණු දෙක? කුසල් වැඩිමෙහිලා නොසෑහීමක්. දැන් කුසල් වඩලා ඇති. දැන් මගේ ජීවිතේ කුසල් වැඩුවා ඇති කියලා සෑහීමකටපත් වෙන්නේ නැහැ. කුසල්ම දියුණු කරනවා. කුසලයේම දියුණු කරනවා. ආන්න ඒක ජීවිතාර්ථය ලබන්න තියෙන අංගයක්. ඊළඟට වීරියහිලා නොපසු බසිනා බවක් ඇද්ද? වීරිය වඩද්දි හරියට වෙන එකන්නේ පහු බහිනවා. දැන් අපි හිතමු ඔන්න පින්වතුන්ලා භාවනා කරන්න ගන්නවා බුද්ධානුස්සති භාවනාව. හොඳට අහලා ආස හිතුණා. ඔන්න වාඩි වෙලා භාවනා කළා. පළවෙනි දවසේ නම් පැය භාගයක් කරගත්තා. ඔන්න සතියකමාරක් කරගෙන යනවා. කරගෙන යනකොට ටික ටික ඈලි මෑලි වෙනවා. අන්තිමේ මගක් කරලා ඔන්න නවත්තනවා. ටික දවසක් යනකොට මේක විනාඩි කීපයක් කරගන්න බෑ. අවසානයේ මට මේ බුද්ධානුස්සතිය හරියන්නේ නැද්ද කොහෙද කියලා අතහැරලා දානවා. පසුබසිනවා නම් වීරිය, ඒ වීරියෙන් ජීවිතාර්ථයක් ළඟා කරගන්න බෑ. සෑහීමකටපත් වෙනවා නම් කුසල් වලින් ජීවිතාර්ථයක් කරා යන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඒ අංග දෙක අපේ ජීවිතය අවබෝධ කර ගැනීම පිණිස උපකාර වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනාවේ අවවාද කළා, මහණෙනි, එම නිසා ඔබත් කුසල් දහම් වැඩිමෙහිලා, කුසල් දහම් පුරුදු කර ගැනීමෙහිලා සෑහීමකටපත් නොවෙන්න, වීරිය වැඩිමෙහිලා කිසි කලෙකත් පසුබට වෙන්න එපා කියලා. ආන්න එහෙම වාසය කළොත් තමයි අපිට පින්වතුනි ජීවිතාර්ථයක් කරා යන්න පුළුවන් නේ. එහෙමනම් තමන් ගාව වීරිය තියනවාද කියලා බලන්නේ කොහොමද?
තමන් තුළ අකුසල් හටගත්තට පස්සේ අනේ උන් ඔහේ ඕක තිබ්බ දෙන් කියලා ඉන්නවනම් වීරිය නෑ. වීරිය කියලා කියන්නේ මේ අතේ පයේ තියෙන එක නෙමෙයි. මෙහි වීරිය කියලා කියන්නේ අකුසලයක් හටගත්තා කියලා දැක්ක සැනින් අකුසලයේ දුරු කරනවා නම් කුසලයේම ආරක්ෂා කරගන්නවා නම් ආන වීරිය තියෙනවා. ඒ වීරිය ඉන්ද්‍රිය. සිහිය නැමැති ඉන්ද්‍රිය කොතැන්හි දැක්ක යුත්තේද? තුන්වෙනි ඉන්ද්‍රිය මොකද්ද? සති ඉන්ද්‍රිය. ඒක කොහෙද දකින්න තියෙන්නේ? චත්තාරෝ සතිපට්ඨානේ. සතර සතිපට්ඨානය තුල තමයි සිහිය දකින්න තියෙන්නේ. කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන මේ සතිපට්ඨානය තුළ තමයි සිහිය දකින්න තියෙන්නේ. එතකොට තමන් සිහියෙන් ඉන්නවා කියලා කියන්නේ මොකද්ද? තමන් හොඳ සිහියෙන් වාසය කරනවා කියලා කියන්නේ මේ සතර සතිපට්ඨානයට අදාළ යම්කිසි කුසල් අරමුණක් තුළ හිත පිහිටුවාගෙන ඉන්නවා. ඒකෙන් බැහැර යන්න නොදී. ආන්න ඒකට කියනවා සති ඉන්ද්‍රිය. සමාධි ඉන්ද්‍රිය කොතැන්හි දැක්ක යුත්තේද? චිත්ත ඒකාග්‍රතාවය. එහෙම නැත්නම් සමාධිය කොතනද දකින්න ඕන? සමාධිය දැක්ක යුත්තේ ධ්‍යාන සතර තුලය. මේ ධර්මයන් ඉගෙන ගැනීමේ වටිනාකම ඒක. සමාධි ඉන්ද්‍රිය දකින්න තියෙන්නේ කොහෙද? ධ්‍යාන හතර තුල. එතකොට ධ්‍යාන හතර මොකක්ද කියලා අපි ඉගෙන ගන්නේ කුමක් විමසලාද? බුදුරජාන් වහන්සේගේ ධර්මයේ විමසලයි අපි ධ්‍යාන ඉගෙන ගන්නේ. එතකොට ධ්‍යාන තුල පළවෙනි ධ්‍යානයේ මේ අංග ඇත. දෙවෙනි ධ්‍යානයේ මේ අංග ඇත. තුන්වෙනි ධ්‍යානයේ මේ අංග ඇත. හතරවෙනි ධ්‍යානයේ මේ අංග ඇත කියලා තෝරලා දෙන්නේ සියල්ල දන්නා සියල්ල දක්නා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. අචින්තනීය වූ ධ්‍යාන විෂය බුදුරජාණන් වහන්සේ මුළුමනින්ම අවබෝධ කළා. ඒ ධ්‍යාන විෂය කෙලපැමිණි බුදුරජාණන් වහන්සේ තමයි ධ්‍යානය විස්තර කළේ. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ දසබල ඥානවල තියෙනවා ධ්‍යාන විමුක්ඛ සමාධි සමාපatti නම් මේ ධ්‍යාන විමුක්ෂ සමාධි සමාපatti ආදිය වෝදාතානම් කොහොමද පිරිසුදු වෙන්නේ? සංකිලේසානම් කොහොමද මේ කෙලසිලා යන්නේ? මේ වගේ නැගී හිටින්නේ කොහොමද? මේවට සමවදින්නේ කොහොමද කියන මේ සියල්ල යතහ භූතම් පජානාති තථාගතයන් වහන්සේ මුළුමනින්ම දන්නේ කියලා. එසේ දන්න බුදුරජාණන් වහන්සේනේ සමාධිය ගැන දේශනා කළේ. දැන් සමාධිය ගැන එසේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙද්දි ධානාංග එසේ දේශනා කරලා තියෙද්දි මේ මෑත යුගයක බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වරද්දලා මේකයි පළවෙනි ධානය මේකයි දෙවෙනි ධානය කියලා මේ ධානයට සමවදින අවස්ථාවේ බඩේලිය යනවා කියලා කතාවක් මේ මිනිස්යාට කිව්වේ නැද්ද පිරිසක්? එතකොට මේ හීන වූ අසත්පුරුෂයෝ එහෙම කියනකොට බොහෝ දිනක් කාන්දම් වගේ ඒකට කැරකිලා ගියා. ඇයි කරකිලා යන්න හේතුව? ශ්‍රද්ධා ඉන්ද්‍රිය නැත්තේය. බුදුරජාණන් වහන්සේ ගැන හොලවන්ට බැරි ප්‍රසාදයක් නැත. ඒ නිසා කවුරු හරි එකක් බුද්ධ භාෂිතයට පරිබාහිරව කිව්ව ගමන් මේන්න කරකැවිලා ගිහිල්ලා. ධර්මයේ නැති එකක් කිව්වහම මෙන්න කරකැවිලා ගිහිල්ලා. ආන්නේ සිද්ධ වෙන්නේ කොමක් නිසාද? සමාධිය කියන එක බලන්න ඕන තැන නෙවෙයි බැලුවේ. සමාධිය බලන්න තියෙන්නේ ධානාංග තුල. ධානාංග ධර්මයේ හොඳට ඉගෙනගෙන ධානාංග තුල තමයි සමාධිය බලන්න තියෙන්නේ. දැන් මේ කාලේ හුරුුනේ භාවනා කරලා බලනවා টয়ලට් එකට ගිහිල්ලා Tamanට බඩ යනවාද කියලා. බුරුලට බඩේලිය යනවා නම් හිතනවා හරි මට දැන් සමාධිය වැඩෙනවා. ඕන්න මගේ කෙලස් ටික මේ අසුචිත් එක පිට වෙලා යනවා කියලා. ඒ වගේ මහා හිස් කල්පනාවකට ආවේ නැද්ද ධර්මය නොදන්නා නිසා? ඒ නිසා පින්වතුනේ සමාධි ඉන්ද්‍රිය කොතැන්හි දැක්ක යුත්තේද? ධ්‍යාන සතර තුල දැක්ක යුත්තේය. බුදුරජාණන් වහන්සේ වදාළ අවසාන ප්‍රඥා ඉන්ද්‍රිය කොතැන්හි දැක්ක යුත්තේද? ප්‍රඥාව දැක්ක යුත්තේ චතුසු අරිය සත්‍යේසු. චතුරාර්ය සත්‍ය තුල තමයි ප්‍රඥාව කියන එක දකින්න තියෙන්නේ. චතුරාර්ය සත්‍ය තමයි දුක්ඛ ආර්ය සත්‍ය,
සමුදය ආර්ය සත්‍ය, නිරෝධ ආර්ය සත්‍ය, මාර්ග ආර්ය සත්‍ය කියන මේ චතුරාර්ය සත්‍යය. චතුරාර්ය සත්‍යයේ ගැන යම් වැටහීමක් තියෙනවද? ඒ චතුරාර්ය සත්‍ය ගැන තියෙන වැටහීමට තමයි ප්‍රඥාව කියලා කියන්නේ. අපි චතුරාර්ය සත්‍ය ඉගෙන ගන්න ඕන. චතුරාර්ය සත්‍ය විමසන්න ඕන. ඒ චතුරාර්ය සත්‍ය ඉගෙන ගන්නීදීත් වැඩෙන්නේ ප්‍රඥාව. චතුරාර්ය සත්‍ය ධර්මයේ විමසද්දී වැඩෙන්නේත් ප්‍රඥාව. ඒ ප්‍රඥාවෙන් කරන දේ කොයිතරම් අසිරිමත්ද කියලා බුද්ධ දේශනාවේ විස්තර වෙනවා. මට මතකයි මේ සිද්ධිය අපේ අනේපිඩිසිටුතුමාගේ. අනේපිඩිසිටුතුමාට හිටපු දරුවෝ අතරේ බොහෝ දිනක් මාර්ගඵල ලැබුවානේ. අනේපිඩිසිටුතුමාට හිටියා දියණිය චූල සුභද්‍රා. ඈත් මාර්ගඵලලාභී. ඊට පස්සේ හිටියා වැඩිමහල් දියණිය. ඈත් මාර්ගඵලලාභී. අනේපිඩිසිටුතුමාත් සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කරපු කෙනෙක්. ඉතින් මෙහෙම පවුලේ ගොඩාක් හිටියේ මඟඵලලාභී. හැබැයි අනේපිඩිසිටුතුමාට තමන්ගේම කියලා හිටියා කොල්ලෙක්. මේ කොල්ලාට ධර්මයේ ගැන කිසි උවමනාවක් තිබ්බේ නැහැ. රස්තියාදුවට හුරු වෙලා ඔහේ ඇවිද ඉන්නවා. කිසි උනන්දුවක් නැහැ ධර්මයේ ගැන. හරි සංවේගයක් තිබ්බා සිටුතුමාට. හරි සංවේගයෙන් හිටියා මගේ පුත්‍රයාට මං ජීවිතේ යහපත කොහොමද දෙන්නේ? දැන් දෙමව්පියෝ විදිහට දරුවන්ගේ යහපත දෙමව්පියෝ පතනවනේ කැමති. දැන් අපි ගමු මේ කතන්දරේම විස්තර කරලා. අනේපිඩිසිටුතුමාට බැයිද පින්වතුනි පුතාට ධනය ඕන නම් මහා සිටුවරයෙක් ඕන හැටිය සැප විඳින්න ධනය දෙන්න බැයිද? පුළුවන්. යාන වාහන ඕන හොඳ යාන වාහන අරන් දෙන්න පුළුවන්. හොඳ රස්සාවක් කරන්න අවස්ථාව හදලා දෙන්න ඕන නම් ඒවාට අවස්ථාව හදලා දෙන්න තිබුණා. හොඳ මේ ලස්සන ගෑනු ළමෙක් බඳලා දීලා හොඳ යුග දිවියක් ඇති කරලා දෙන්න ඕන වුණා නම් ඒවට අවකාශ තිබුණා. ධර්මයේ දන්නේ නැති අය ඒවා තමයි සැප කියලා හිතුවාට ධර්මය අවබෝධ කරපු අනේපිඩිසිටුතුමා දන්නවා හැබෑම සැපේ මොකද්ද? හැබෑම සැපේ නම් බුදුරජුන්ගේ සරණය. හැබෑම සැපේ නම් ධර්මයේ සරණය. හැබෑම සැපේ නම් සංගරුවනේ සරණය. අනේපිඩිසිටුතුමා මේ කාල කියන පුත්‍රයාට දවසක් කතා කරලා කියනවා පුතේ කාල උඹ මෙන්න මේක කරොත් මම උඹට කහවණු 100ක් දෙනවා. මොකද්ද උඹ කරන්න ඕන? සැවැන්නුවර ජේතවනාරාමයට ගිහිල්ලා පුතේ වරෙන්. සැවැන්නුවර ජේතවනාරාමයට ගිහිල්ලා ආවොත් මම උඹට දෙනවා කහවණු 100ක්. කාලා කිව්වා හරි පියාණෙනි කියලා දුවගෙන ගියා. සැවැන්නුවර ජේතවනාරාමේ ගේට්ටුවෙන් ඇතුළට ගියා ආයෙ ආවා. ගේට්ටුවෙන් ඇතුළට ගියා කියලා කියන්නේ ජේතවනාරාමයට ගියානේ. ඇවිල්ලා කිව්වා මේ පියාණෙනි මං ගේට්ටුවෙන් ඇතුළට ගියා. ඉතින් මං සැවැන්නුවර ජේතවනාරාමයට ගියා. මට කහවණු 100 දෙන්න කිව්වා. ඒ කහවණු 100 දෙන ගමන් බලන මේ තාත්තා කෙනෙක් දරුවෙකුගේ සැපේ හදලා දෙන්න කරන උපාය. ඒ කහවණු 100 දෙන ගමන් සිටුතුමා කියනවා හරි පුතේ. අද කහවණු 100නේ. මං ඔබට හෙට කහවණු 1000ක් දෙනවා. හැබැයි හෙට වැඩේ ටිකක් වෙනස්. ඔබ සැවැන්නුවර ජේතවනාරාමයට යන්න ඕන. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන ධම්සභා මණ්ඩපයට යන්න ඕන. ධම්සභා මණ්ඩපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන බණපදයකින් එකම එක බණපදයක් අහගෙන ඇවිල්ලා මට කියන්න ඕන. ඔබ එහෙම කළොත් උඹට කහවණු 1000යි කිව්වා. දැන් කාලා කල්පනා කළා පොඩි වැඩේනේ කරන්න තියෙන්නේ. සැවැන්නුවර ජේතවනාරාමයට ගියා. ගිහිල්ලා ජේතවනාරාමේ බුදුරජාණන් වහන්සේ ධම්ම දේශනා කරන ධම්සභා මණ්ඩපේ කෙළවරට වෙන්න කොනකට වෙන්න වාඩි වුණා. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට එක බණපදයක් අහගෙන ඉක්මනට නැගිටලා එන්නම් කියලා වාඩි වුණේ. නමුත් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ හොඳට විමසලා. ඒ විමසන්නේ තථාගතයන් වහන්සේගේ ප්‍රඥාවෙන්.
බුදුරජාණන් වහන්සේ බැලුවා අද කවුද ධර්මය අවබෝධ කරගන්න පින් තියෙන කෙනා මෙතන. අද මේ ප්‍රඥාව මුහුකුරා ගිහිල්ලා තමන්ගේ ජීවිතේ දිනන කෙනා කවුද? මෙහෙම බලනකොට බුදුරජාණන් වහන්සේ දකින්නවා කෙළවරේ කොල්ලෙක් ඉන්නවා බණපදයක් අහගෙන පැනලා යන්න බලාගෙන. ඔහුට තියෙනවා ජීවිතේ අවබෝධ කරගන්න වාසනාව. බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨානයක් කළා කාලට තථාගතයන් වහන්සේ දහම් දෙසද්දී දේශනා කරන ධර්මපද එකක්වත් මතක හිටින්න එපා. හැබැයි අහන ධර්මය පිරිසිදු වස්ත්‍රයකට සායම් පොනෝ වගේ හොඳට කාලගේ හිතට වදින්න උනා කියලා. එතකොට කාල මේ බණපද දැන් අහනවා බුදුරජාණන් වහන්සේ කුරවීක නාදයෙන් බණ කියනවා. කාලේ ඉස්සරලා ඕනවට එපාවට අහන් හිටියා. ඕනවට එපාවට අහන් ඉඳලා එක බණපදයක් අහගෙන නැගිටින්න කියලා බලනවා. මතක හිටින්නේ එකක්වත්. අන්තිමේ කාලේ හොඳට අවධානය යොමු කරගෙන ඇහුවා. මතක හිටින්නේ S2 පියාගෙන සමාධියකට සම්වැදුණා වගේ බණ ඇහුවා. ඒ බණ අහනකොට කාලට බණ මතක හිටියේ නැතුවාට අවබෝධ වුණා. දැන් බලන්න කාලට වෙච්ච එක. දැන් මෑත කාලේ අපිට වෙන්නේ ඕකට හාත්පස එක. සමහරවිට අපිට කියන බණ මතක හිටිනවා. බණ මතක හිටිනවට වඩා මේ බොහෝ දෙනෙකුට වෙන්නේ දේශකයන් වහන්සේට පොඩ්ඩක් වචනයක් එහෙම වුණොත් එහෙම ඒක මතක හිටිනවා. මහා ලොකුවට අනර්ථවත් එක. නමුත් අවබෝධ වෙන්නේ නැහැ. කාලයට මතක හිටියේ නැහැ අවබෝධ වුණා. බුදුරජාන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගෙන සෝතාපන්න ශ්‍රාවකෙක් විදිහට එදා ගෙදර යනවා. ගෙදර ගිහිල්ලා වෙනද වගේ පැනගෙන ගියේ නෑ තාත්තේ සල්ලිකෝ කියලා. පැත්තකට වෙලා හිටියා. ඊළඟ දවසේ සිටුතුමාගේ ගෙදර බුද්ධ ප්‍රමුඛ සංඝයාට මහා දානයක්. දානීට බුදුරජාන් වහන්සේ වැඩම කරලා දම්බෙදන්ට ලැහැත්තියලා සිටුතුමා කාලට කතා කරලා කියනවා පුතේ කාල බුදුරජාන් වහන්සේට දාන බෙදන්ට එන්නේ නැද්ද? ඔන්න දාන බෙදන්ට ආවා. දානේ පූජා කරන අතරේ කාල හරියට මේ අපහසුතාවයෙන් ඉන්නවා. දැන් තාත්තා බුදුරජාන් වහන්සේගේ ඉස්සරහාම මට කහවණු 1000 දෙයිවත්ද? ඒ කහවණු 1000 දුන්නොත් අනේ භාග්‍යතුන් වහන්සේ මගේ ශාස්ත්‍රූන් වහන්සේ මගේ හිරු මණ්ඩල මං ගැන හිතාවේ කාල එහෙනම් බණ අහලා තියෙන සල්ලි වලට නොවේ කියලා. මෙහෙම හිත ඉන්නකොට සිටුතුමා ඉනේ තිබිලා කහවණු 1000ක් ඇදලා ගත්තා. ඇදලා අරගෙන භාග්‍යතුන් වහන්සේගේ ඉස්සරහාම බුදුරජාන් වහන්සේට කියලම ස්වාමීනි මේ කාල බණපදයක් අහගෙන ඇවිල්ලා මට කියනවා කියලා කිව්වා. ඕන පුතේ බුදුරජාන් වහන්සේගේ ඉස්සරහාම බණපදේ කියන්ට මං කහවණු 1000 දෙනවා කිව්වා. එතකොට කාල ලැජ්ජාවෙන් මිරි කියලා කියනවා අනේ තාත්තේ මට කහවණු 1000 එපා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ කාලට අනුග්‍රහ පිණිස ලස්සන ගාථාවක් වදාලා. පතව්‍යා ඒක රජ්‍යේන මේ පෘථුවියටම රජ වෙනවාට වඩා සග්ගාය ගමනේනවා දෙව්ලොව ගිහින් දෙව්ලොව ශ්‍රී සම්පත්තියෙන් උපදිනවාට වඩා සබ්බ ලෝකාධිපච්චේන මේ ලෝකයේ අධිපති මහා බ්‍රහ්මයා වෙනවාට වඩා සෝතාපට්ටි ඵලං වරං චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගෙන සෝතාපන්න වීම ශ්‍රේෂ්ඨයි කියලා. මොකද ප්‍රඥාව තමයි ශ්‍රේෂ්ඨ. ඒ ප්‍රඥාව ශ්‍රේෂ්ඨයි කියලා අපි කියන්නේ මොන ප්‍රඥාවද? කවරක් තුල දැක්ක යුතු ප්‍රඥාවද? චතුරාර්ය සත්‍ය තුල දැක්ක යුතු ප්‍රඥාවයි. ඒ නිසා පින්වතුනි කෙනෙක් ගාව ඔන්න ඔය ඉන්ද්‍රිය ධර්ම තියෙනවා නම් ඒ ඉන්ද්‍රිය ධර්ම තියෙන කෙනා තමන්ගේ ජීවිතේ ජයගන්ට උවමනා කරන උතුම් ගුණධර්ම සහිතවයි ඉන්නේ. මේ ධර්ම මාර්ගය තුල ඔහුට ඉස්සරහට යන්න යමක් පිහිටලා. දැන් අපි ගත්තත් එහෙම අපේ ගාව උපතින්ම අපිට තියෙන උපදිනවා කියලා අපිට ලැබෙනවා ඉන්ද්‍රිය 6ක්. ඒකට කියනවා ආධ්‍යාත්මික ඉන්ද්‍රියෝ ටික.
ආධ්‍යාත්මික ආයතන ටික ඇස, කන, නාසය, දිව, කය, මනස. ওই ඉන්ද්‍රිය පරිහරණය කරමින් අපි ජීවිතය ගත කරනකොට ඒ ඉන්ද්‍රියන්ට අපි දැනුවත් කිරීම කරන්න ඕනේ නැහැ. රූපේ බලාපන්, හඬ අහපන්, ගඳ සුවඳ දැනගනින්, රස විඳපන්. අපි මෙහෙම කියන්න ඕනේ නැහැ. ඒ ඉන්ද්‍රිය ඒ කෘත්‍යයට හඩ ගැහිලා. ඇහැ රූප බලනවා. කන ශබ්ද අසනවා. නාසයට ගඳ සුවඳ දැනෙනවා. දිවට රස දැනෙනවා. කයට පහස දැනෙනවා. මනසට අරමුණ දැනෙනවා. මෙන්න මේ වගේමයි. බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයේ කෙනෙකුට හටගත්තොත් මේ ඉන්ද්‍රිය ටික ශ්‍රද්ධා ඉන්ද්‍රිය, වීරිය ඉන්ද්‍රිය ඉන්ද්‍රියක් විදිහට පිහිටනවා නම්, දැන් ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් විදිහට පිහිටනවා නම් එයාගේ පැහැදීම එන්ට වැඩෙනවා. තෙරුවන් කෙරෙහි ප්‍රසාදයමයි වැඩෙන්නේ. තෙරුවන් කෙරෙහි ප්‍රසාදයේ බලවත් නිසා හොඳට සීලය ආරක්ෂා වෙනවා. සීලයට හානි සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟට ඔහු ගාව තියෙනවා නම් වීරිය ඉන්ද්‍රියක් විදිහට අකුසල් වලින් ගැවසීගත් හිතක් එක්ක ඔහු වාසය කරන්නේ. අකුසල දුරු කරනවා. ඇයි? වීරිය ඉන්ද්‍රියක් විදිහට පිහිටලා. ඊළඟට නිරන්තරයෙන් කුසල් වඩන්න මහන්සි ගන්නවා. ඊළඟට තිබෙනවා නම් සතිය ඉන්ද්‍රියක් විදිහට පිහිටලා, සිහිය ඉන්ද්‍රියක් විදිහට පිහිටලා හැමතිස්සෙම ඒ ශ්‍රාවකයා හොඳ සිහිනුවණින් වාසය කරන්නේ. සිහියෙන් තොරව නෙමෙයි. එතකොට අපි කලින් වැඩසටහන් වල ඉගෙන ගත්ත සිහියට ලස්සන නම. සති ආරක්ෂාව. ඔහුට හැමතිස්සෙම තියෙන ආරක්ෂාවක්. සිහිය. ඊළඟට ඔහු ගාව තියෙනවා නම් සමාධි ඉන්ද්‍රිය. ඒ හිත හරි සමාහිතයි. එහෙ මෙහෙ කැළඹෙන්නේ නැහැ. කුසලයක් තුළ හොඳට තමන්ගේ හිත එකග වෙලා. ඊළඟට ඔහු ගාව තියෙනවා නම් ප්‍රඥා ඉන්ද්‍රිය. මේ ජීවිතය සම්බන්ධයෙන් අනවබෝධයෙන් යුක්ත කෙනෙක් නෙවෙයි ඔහු. හොඳට ජීවිතය ගැන අවබෝධයෙන් වාසය කරන කෙනෙක්. ඔන්න ඔය ඉන්ද්‍රිය ධර්මයන් උපදවාගෙන ඔය ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කරන කෙනා විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කළ යුතු දේ අවබෝධ කරනවා. චතුරාර්ය සත්‍යය. ඔය ඉන්ද්‍රිය ධර්ම තියෙන කෙනා කුසල් අකුසල්, හොඳ නරක, යහපත අයහපත වෙන් කරලා හඳුනා ගන්නවා හොඳට පරිඥාවෙන්. ඊළඟට ප්‍රහාණය කළ යුතු වූ යම් අකුසලයෝ වෙද්ද ඒ අකුසල් ඔහු ප්‍රහාණය කරනවා. දියුණු කළ යුතු වූ යම් කුසල් ධර්මියෝ වෙද්ද ඒ කුසල් දියුණු කරනවා. එසේ වාසය කරද්දී මේ ඉන්ද්‍රිය ධර්ම පරිපූර්ණත්වයට පත්වීම හේවත් අරහත්ත්වේ සාක්ෂාත් කරන ඔහු අසංකත නිවන සාක්ෂාත් කරනවා. ඉතින් මේක තමයි ශ්‍රාවකයෙකුගේ ජීවිතය දුකින් නිදහස් වීම කරා යන වැඩපිළිවෙල. ඉතින් මේ විදිහට මේ පොත් වහන්සේගේ හරි සුන්දරයි ධර්මයේ විග්‍රහ වෙන විදිහ. දැන් අපි මේ වෙද්දී මේ පොත් වහන්සේ ඇසුරු කරගෙන අපි මේ පොත් වහන්සේව සම්පූර්ණයෙන් විස්තර විභාග සහිතව කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ පොත් වහන්සේ ඇසුරු කරගෙන ධර්මය ඉගෙන ගැනීමට උනන්දුවක් ඇති කරන්නයි අපි මේ විදිහට ඔබට මේ පොත් වහන්සේ ඇසුරු කරගෙන ධර්ම කාරණා කියලා දෙන්නේ. දැන් අපි ඉගෙන ගත්ත පින්වතුනේ අපි සූත්‍ර දේශනාවක් කියවට පස්සේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ භාෂිතය, බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි කියවලා හෝ අහලා හෝ ඉගෙන ගන්නකොට එය ධර්මය අවබෝධ කර ගැනීමට උපකාර වෙන ආකාරයෙන් කොහොමද අපි විමසන්නේ කියලා. ඒකට පළවෙනි ක්‍රමයේ විදිහට අපි ඉගෙන ගත්ත දේශනාහාරය. දේශනාහාරයෙන් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව අපි කියවලා මේ ධර්ම කාරණෙන් කියන්නේ මොකක්ද? මේ ධර්ම කාරණෙන් කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරගන්නවා. එතකොට අපිට මේ තේරුම් ගන්න පුළුවන් මේ ධර්මයෙන් නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ආස්වාදය ගැන. මේ ධර්ම කාරණෙන් නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ආදීනවය ගැන. මේ ධර්ම කාරණෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මේ නිස්සරණය, නිදහස් වීම ගැන. මේ ධර්ම කාරණෙන් බුදුරජාණන් වහන්සේ ධර්මාවබෝධයට ඇති උපාය දේශනා කරලා තියෙනවා. ඊළඟට මේ ධර්මයෙන් නම් බුදුරජාණන් වහන්සේ
ධර්මයේ හැසිරෙන කෙනාට ලැබෙන උතුම් ඵලය ගැන දේශනා කරලා තියෙනවා. මේ ධර්මයෙන් බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ තථාගතයන් වහන්සේගේ ආඥාවයි. ආන් එහෙම තෝර බේර ගන්නවාට කියන්නේ මොකද්ද? දේශනාහාරය. දේශනාව තුළින් ධර්මයේ වෙත පැමිණීම. දැන් අපි මේ ඉගෙනගෙන අවසන් වුණේ අද. දැන් අද මේ දහම් කොටස විස්තර කිරීමෙන් අවසන් වෙනවා විචේහාරය. විචේහාරය කියලා කිව්වේ අර විදිහට ඉගෙනගත්ත දේශනාව අපි හොඳට ගොනු කරගෙන ඒ දේශනාව විමසන්න ඕන. පදයෙන් පදේ විමසන්න ඕන. ඒ දේශනාව තුළ යම් ප්‍රශ්නයක් විමසලා තියෙනවා නම් ප්‍රශ්නය හොඳට විමසන්න ඕන. ඒ සඳහා භාග්‍යතුන් වහන්සේ දෙන පිළිතුර විමසන්න ඕන. పూర్ව අපර සම්බන්ධය විමසන්න ඕන. ඊළඟට අපි අඳුනගත්තන මේ ධර්මයෙන් කියලා දීලා තියෙන ආශාදය කියලා. ඒ ආශාදය හොඳට විමසන්න ඕන. ආදීනවේ විමසන්න ඕන. නිස්සරණේ විමසන්න ඕන. බුදුරජාන් වහන්සේ ධර්ම අවබෝධය පිණිස පෙන්වන වැඩපිළිවෙල විමසන්න ඕන. ධර්මයේ හැසිරෙන කෙනාට ලැබෙන සුන්දර ඵලය විමසන්න ඕන. බුදුරජාන් වහන්සේගේ ආඥාව විමසන්න ඕන. මෙසේ බුද්ධ භාෂිතය තුළ සූත්‍රයේ විමසිය යුත්තේය. ගෙය්‍ය ගාථා සහිත සූත්‍රයේ විමසිය යුත්තේය. වෛයාකරණය ගාථා රහිතව දේශනා කරපු වෛයාකරණ සූත්‍රයේ විමසිය යුත්තේය. ගාථාව විමසිය යුත්තේය. උදානය විමසිය යුත්තේය. ඉතිඋත්තකය විමසිය යුත්තේය. ජාතක ධර්මයේ විමසිය යුත්තේය. අභූත ධර්මයේ විමසිය යුත්තේය. ප්‍රශ්නෝත්තර වශයෙන් කරන ලද සාකච්ඡාව වේදල්ලය විමසිය යුත්තේය. බලන්න මේ පොත් වහන්සේගේ විචේහාර විභංගයේ අවසන් කරන හැටි. මම මේ පොත් වහන්සේගේ තියෙන අන්තර්ගතය කියවනකොට ඔබට මේ හොඳට තේරුම් ගන්න පුළුවන් වෙයි. හොඳින් අහන්න. බලන්න මේ ලස්සනට මේ විස්තර කරන හැටි. ප්‍රශ්න කළ යුත්තේ ඔය අයුරිනි. දැන් අපි මේ අජිත සූත්‍රය ඇසුරින් මේ දේශනාව ඉගෙන ගත්තේ. එතකොට මේ සියල්ල විස්තර කරලා අවසානයේ මහා කච්චායන මහරහතන් වහන්සේ මේ විදිහට මේ විචේහාරය විභංගය අවසන් කරන්නේ. ප්‍රශ්න කළ යුත්තේ ඔය අයුරිනි. විසඳිය යුත්තේද ඔය අයුරිනි. සූත්‍රයේ ඇතුළත් දහම් කරුණු ගාථාවට නගා වදාළ විට එහි අර්ථ වශයෙන්ුත් ව්‍යංජන වශයෙන්ුත් සූත්‍ර දේශනාවට සමාන ලෙසින් තැබිය යුත්තේය. එතකොට අර්ථ ව්‍යංජනය හොඳින් තෝර බේර ගන්න ඕන. අර්ථයෙන් බැහැර වූ ව්‍යංජනයේ හෙවත් වචනය හිස් දෙඩවිල්ලක් හෙවත් සම්පප්‍රලාපයකි. ඒක අර්ථයෙන් බැහැරව යාම කතාවක් තියෙනවා නම් ඒක මොකද්ද? හිස් වචනයක්. වැරදි අයුරින් තබන ලද පද ව්‍යංජනයාගේ අර්ථත් වැරදි වැටහීම් ලබා දෙයි. යම් කෙනෙක් මේ බුද්ධ භාෂිතේ කතා කරනකොට වචනේ වරද්ද ගත්තොත් අර්ථෙත් වර්ධිනවා කියනවා. දැන් ඔය මේත කාලේ උනේ පටිච්ච කියන වචනේට පටිහිච්ච කියලා කිව්වා. ඒතර වචනේ වරද්ද ගත්තා. වචනේ වරද්ද ගත්ත ගම අර්ථෙත් වැරදුනා. අනිච්චය කියන වචනේම වරද්ද ගත්තා. න ඉච්ච ඊට පස්සේ සං කියලා කෑලි දාගෙන සම්පූර්ණ වචනේ වරද්ද ගන්නවා. ව්‍යංජනේ වැරදුන ගමන් ඊළඟට මොකද්ද වෙන්නේ? ව්‍යංජනේ වැරදුන කල්හි අර්ථයේද වැරදි වැටහීමක් ලබා දෙයි. එහෙන් ව්‍යංජනයෙන් යුක්ත කොට සංගායනා කළ යුත්තේ. ආන්නේ නිසා තමයි කියනවා රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ භාෂිතය ඒ විදිහටම සංගායනා කළේ. සූත්‍රය මෙසේ විමසිය යුත්තේය. කොහොමද? මේ වචනේ භාග්‍යතුන් වහන්සේ විසින්ම වදාරන ලද ආහච්ච වචනයක්ද? අපි සූත්‍රය ඉගෙන ගන්නකොට අපි විමසන්න ඕන. මේ අපි ඉගෙන ගන්න කාරණේ බුදුරජාණන් වහන්සේම වදාරපු එකක්ද? එසේත් නැතිනම් ශ්‍රාවක භාෂිත වූ අනුසන්ධි වචනයක්ද? මේක ශ්‍රාවක භාෂිතයක්ද? පමුණුවන ලද අර්ථ ඇති නීතත්ත වචනයක්ද? ඒ කියන්නේ අර්ථය හොඳට පමුණුවලා දේශනා කරපු නීතත්ත අර්ථය ඉස්මතු වෙන විදිහ වචනයක්ද? පමුණුවා ගත යුතු අර්ථ ඇති නෙය්‍යත්ත වචනයක්ද? දැන් සමහරලාට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තිබෙනවා මේ අර්ථය ඉස්මතු කර ගැනීමට උදාහරණයක්.
එතකොට ඒ උදාහරණය ඇසුරු කරගෙන අපි අර්ථය ඉස්මතු කරගන්න ඕන. පමුණුවා ගත යුතු අර්ථ ඇති නීතත්ව වචනයක්ද? පමුණුවා ගත යුතු අර්ථ ඇති නෙය්‍යත්ත වචනයක්ද? කෙලෙසී යන පක්ෂයට අයත් සංකිලේශ භාගී ධර්මයක්ද? පුණ්‍ය විපාක ලබා දෙන පක්ෂයකට අයත් වාසනා භාගී ධර්මයක්ද? තියුණු අවබෝධය ඇති කර දෙන නිබ්බේධ භාගී ධර්මයක්ද? නිවන් මඟ හික්මීම අවසන් කළ රහතන් වහන්සේගේ පක්ෂයට අයත් අසේක භාගී ධර්මයක්ද කියලා මෙසේ ධර්මය විමසන්න ඕනේ. නිසා මේ ධර්මය ඇසූ ඔබ දැන් සූත්‍ර දේශනා කියවනකොට උත්සුකවත් වෙන්න හොඳට දේශනාව විමසන්න. දේශනාව එසේ විමසීමෙන් තමයි පින්වතුනි අපට දහම් රසය අනේ මේ ධර්මයේ කොච්චර රසවත්ද, කොච්චර පුළුල් අර්ථයක් මේ ධර්මය තුල කතා කරනවාද කියලා අපට තේරෙන්න ගන්නේ දේශනාව විමසුවොත්. දැන් බොහෝ දිනක් ධර්මයේ කියවනකොට මේ අපිත් එක්ක කතා කරලා තියෙනවා ඔය සංයුත්ත නිකායේ පොත් වහන්සේලාගේ එහෙම එක වගේ දේශනා තියෙනවා ළඟ ළඟ ගොඩාක්. එතකොට කරන්නේ මේව ඔක්කොම එක වගේනේ කියලා ඒවා මේ පිටුටක වේගයෙන් පෙරලලා අයින් කරනවා. ඒවා කියවන්නේ. නමුත් බලන්න මේ විදිහට ධර්මය ඉගෙන ගන්න. නෑ ධර්මයේ පදයෙන් පදේ විමසන්න ඕනේ. හොඳට විමසුවොත් තමයි අපිට මේ ධර්මයේ කරා යන්න පුළුවන් වෙන්නේ. එහෙම වුණොත් තමයි අපට මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන අපේ ජීවිත සැපවත් කරගන්න වාසනාව ලැබෙන්නේ. අප හැම දිනාට බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන ඒ දහම් ඔසුවෙන් සැපවත් වූ ජීවිත ඇති කරගන්න ලැබේවා. සාදු සාදු සාදු. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.